අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝරත්නය අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම ශ්‍රවණය කරවන්නට ධර්ම දානමී පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ යක්කල නුවර පාර නොම්බර 141 නිවසේ පදිංචි නන්දනී පොන්නප්පෙරුම මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායක වෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් මේ ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ කරවමින් කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.
ධර්ම දේශනාවකට දායකත්වය දරනවා කියලා කියන්නේ මේ ලෝකයේ දානයන් අතර උතුම්ම දානයකට දායකත්වයක් දැරීමක්. කල්ප ගානකට පස්සේදී භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ. එවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලයක මේ ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබෙන්නෙත් කලාතුරකින්. එවැනි ධර්මයක් ලෝකයාට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් උදා කරලා දෙනවනම් ඒක මහා පිං වැඩෙන පින්කමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ධර්මදානයේ වටිනාකම අපි නොයෙක් අවස්ථාවන් වලදී සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඇත්තන්ට මේ උතුම් දේශනාව අවසානයේ පින් අනුමෝදන් කරවීමේ අරමුණින් අදට නියමිත දේශනාවේ මාතෘකාව සඳහා අපි මෙතෙන් සිට අවධානය යොමු කරමු. අපි අද බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට දේශනා කරන්න දේශනාවල් කිහිපයක් ඔස්සේ විශේෂ ධර්ම කාරණාවක්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ නමක්. මේ සක්වලෙහි සියලුම සත්‍යයන් එක පැත්තකට දාලා ඒ සියලුම සත්‍යයන්ගේ ප්‍රඥාව එකට එකතු කළත් සමාන කරන්නට බැරි, ළඟින්වත් තියන්නට බැරි මහා ප්‍රඥාවකින් හිබි. සියලු සක්වලෙහි සියලු කල්පේහි වැහි වහිනකොට වැහි බින්දු ගාන ගණන් කරලා කියන්නට පුළුවන් මහා ප්‍රඥාවකින් යුක්ත ධම්මසේනාධිපති උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව ධර්මදේශනාවක් පවත්වන්නට අපි කල්පනා කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව අපි බොහෝ කරුණු දැනගෙන තිබුණට උන්වහන්සේගේ මේ පිරිනිවන් පෑම පිළිබඳව අපි බොහොම අඩුවෙන් දැනගෙන තියෙන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් නැයි අපි මේ ශ්‍රාවක චරිතයක් පිළිබඳව දැනගන්නේ. දස අනුස්සතිවල අපේ මේ පින්වතුන් දන්නවා සංඝානුස්සතිය. සංඝානුස්සතිය වඩන්නට නම්, මේ සංඝානුස්සති භාවනාව වඩන්නට නම් සංඝරත්නී ගුණ දැනගෙන තියෙන්න ඕන. එහෙනම් මේ ශ්‍රාවකයන් පිළිබඳව දැනගන්නත්, ඒ දැනගැනීමත් අපේ නිවනට උපකාරයක් වෙනවා. ඒ නිසා අපි අදහස් කරගත්තා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව වටින කරුණු කිහිපයක් ධර්මදේශනාවල් කිහිපයක් ඔස්සේ අපේ මේ පින්වතුන්ට විස්තර කරන්න. අපේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලේ අවුරුදු 44ක් පුරාවටම භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය දියුණු කරන්නට මහා කැපකිරීමක් කරලා උන්වහන්සේ මගධ දේශයේ නාලක කියන ගමේ ලෝහිත පක්ඛන්දිකා කියන මේ රෝගයට හසු වෙලා උන්වහන්සේ පිරිනිවන් පානවා. මෙන්න මේ පිරිනිවන් පෑම ගැන සිදුවෙච්ච දේශනාවක් තමයි චුන්ද සූත්‍රයේ හරහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ සූත්‍රයට චුන්ද සූත්‍රය කියලා සඳහන් කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථායකයන් වහන්සේ හැටියට හිටියේ උන්වහන්සේගේ බාල සහෝදරයෙක් වෙච්ච චුන්ද මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්වත්නි පවුලේ සහෝදරයෝ 7 දෙනෙක් හිටියා. එක සහෝදරයෙක් තමයි උපසේන මහරහතන් වහන්සේ. අනික් සහෝදරයා කදිරවණිය රේවත මහරහතන් වහන්සේ. අනික් සහෝදරයා තමයි චුන්ද සමනුද්දේශ මහරහතන් වහන්සේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ වගේම චාලා, උපචාලා, සිසූපචාලා කියලා මේ විදියට සහෝදරියන් 3 දෙනෙක් හිටියා. මේ 7 දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා උතුම් අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා 7 නම. සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කර කර හිටියේ චුන්ද සමනුද්දේශ කියන මහරහතන් වහන්සේ. ඇයි මේ චුන්ද මහරහතන් වහන්සේට සමනුද්දේශ කියලා කියන්නේ? චුන්ද මහරහතන් වහන්සේ කුඩා කාලේ පැවිදි වෙන්නේ. උන්වහන්සේට පැවිදි වෙච්ච දා පටන්ම මේ සමනුද්දේශ කියලා කියන්නේ සාමණේර කියන තේරුමයි. චුන්ද සාමණේරයන් වහන්සේ කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මේ කුඩා කාලේ ඉඳලා ඒ විදියට ආමන්ත්‍රණය කරපු නිසා උන්වහන්සේ උපසම්පන්න වුණයින් පස්සේදී, උන්වහන්සේ වැඩිහිටි වුණයින් පස්සේදී බොහෝ ශ්‍රාවකයෝ
උන්වහන්සේට ඒ විදිහටම තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. අපි හිතමු පන්සලක කුඩා හාමුදුරු නමක් ඉන්නවා. පන්සලේ ඉන්න හාමුදුරුවරුයි ගමේ ඉන්න දායකයෝ උන්වහන්සේව හඳුන්වන පොඩි හාමුදුරුවෝ කියලා. සමහරලාට මේ ව්‍යවහාරය කාලයක් තිස්සේ ආමන්ත්‍රණය කරපු නිසා පන්සලට ඇවිල්ලා අහන්නේ පොඩි හාමුදුරුවෝ කියලා. එහෙම දීර්ඝ කාලයක් ආමන්ත්‍රණය කරපු නිසා සමහර වෙලාවට උන්වහන්සේ ඒ පන්සලේ නායක හාමුදුරුවෝ බවට පත්වුණෙන් පස්සේදීත් උන්වහන්සේට ඔය කියන නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එහෙම ආමන්ත්‍රණය කරන අවස්ථාවල් අපේ ලංකාවෙත් ඇතැම් පන්සල්වල තියෙනවා. කුඩා කාලේ ඉඳලම පොඩි හාමුදුරුවෝ කියන නමින් ආමන්ත්‍රණය කරලා උන්වහන්සේ වැඩිහිටි වුණෙන් පස්සේදීත් විහාරාධිපති හාමුදුරුවනෙන් පස්සේදීත් ලොකු හාමුදුරු නමක් බවට පත්වුණෙන් පස්සේදීත් උන්වහන්සේව ඒ කියන නමින් ආමන්ත්‍රණය කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. ආන්නී වගේ තමයි මේ චුන්ද මහරහතන් වහන්සේටත් කුඩා කාලේ ඉඳලම චුන්ද සාමණේරයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කළා. ලොකුණෙන් පස්සේදීත් උන්වහන්සේට ඒ නමින්ම තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උප්පත්ති ගම තමයි මගධ දේශයේ නාලක ගමයි. ඊටාම පොහොසත් කුලයක්. කහවණු කෝටි ගණන් ධනෙ තිබිච්ච පවුලක්. හැබැයි සංසාරේ පින්වතුනි මේ ජීවිතේ පටන් ජීවිත 500ක් ආපසට ගත්තයින් පස්සේදී එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේ කියන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඍෂි පැවිද්දෙන් සියලු සම්පත් අත්හැරලා පැවිදි වෙලා එක දිගටම ජීවිත 500ක් බ්‍රහ්මචාරීව තමයි වැඩ වාසය කරලා තියෙන්නේ. ඒ පුරුද්ද නිසාම උන්වහන්සේලා දෙනමත් මේ ජීවිතේ කෝටි ගණන් ධනෙ තියෙද්දිත් ඒ ධනෙ අත්හැරලා උන්වහන්සේලා දෙනමම අපේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද බව ලබනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්වත්නි මම සඳහන් කරා මේ චුන්ද මහරහතන් වහන්සේ උපස්ථාන කර කර හිටියේ. මොකද මේ උපස්ථාන කරනවා කියලා කියන්නේ? මෝදෝනේ පැන් දීම, දැහැටි දඬු ලබා දීම, අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දීම, පිරිවෙන ඇමදීම, පා සම්බහණී කිරීම, හිස සම්බහණී කිරීම, පිණ්ඩපාතේ වඩිනකොට පාත්‍ර සිවුරු වරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපසින් ගමන් කිරීම. මෙන්න මේවා තමයි පින්වත්නි උපස්ථාන කරන උපස්ථායකයන් වහන්සේගේ කාර්යභාරය. චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔය කියන සෑම කාරණාවක්ම සිද්ධ කළා. භාග්‍යවතුන් වහන්සේ බේලුව කියන ගමෙන් නික්මිලා සවැත් නුවරට වඩින කාලේ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරලා එහි වැඩ වාසය කරන කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට එදා උපස්ථාන කටයුතු කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සියලුම උපස්ථාන කටයුතු කරලා ඉවර වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් භාවනා කරන තැනට වැඩම කරලා දවල් ගත කරන ස්ථානය පිරිසුදු කරලා ඒ තැන වැඩ වාසය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා තමන්ගේ අතවැසි ශ්‍රාවකයන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේට භික්ෂුන් වහන්සේලා 500 නමක් වැඩ හිටියා. උන්වහන්සේලා හඳුන්වන අන්තේවාසිකයෝ කියලා. අතවැසියෝ. එහෙම නැත්නම් ගෝල භික්ෂුන් වහන්සේලා හැටියට හඳුන්වන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අතවැසියන්ට අවවාද අනුශාසනා ලබලා දෙනවා. සිවුරු වඳින්න ඕන මේ විදියයි. සිල් රකින්න ඕන මේ විදියයි. මෙන්න මේ වගේ අවවාද අනුශාසනා නිතරම ලබලා දෙනවා. ඉතින් එදා දවසෙත් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දවල් වාසය කරන ස්ථානයට පැමිණිලා ඒ අතවැසියන්ට අවවාද අනුශාසනා ආදී දේවල් ලබලා දීලා ඔවුන් එතනින් පිටත් වුණෙන් පස්සේදී තමන් වැඩ හිටපු ස්ථානය අතුගාලා සම්කඩක් එලලා පාදයන් දෙක දෝවණය කරලා පළගක් බැඳගෙන ඵල සමාපත්තියට පිවිසෙනවා. ඒක සාමාන්‍යයෙන් පින්වත්නි මේ වත් රකින භික්ෂුන් වහන්සේලාගේ පිළිවෙල. මේක විශේෂ කාරණයක්. මොකද බොහෝ දෙනෙක් හිතනවා මේ මූලික සිල්පද ටික රැක්කෙන් පස්සේදී භාවනාව සාර්ථක වෙන්න පුළුවන් කියලා.
මූලික වශයෙන් රැකිය යුතු සිල්පද ටික රැක්කම බොහෝ දෙනෙකුට සිතුවිල්ලක් තියෙනවා භාවනාව සාර්ථක වෙනවා කියලා. නමුත් පින්වත්නි, ඔබතෝ විභංගය කියන මේ පිටකේ තියෙන කොටසට කියනවා මේ ආදි බ්‍රහ්මචරියක සීලය කියලා. ආදි බ්‍රහ්මචරියකයි කියලා කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වෙනවා කියන කාරණාව. නමුත් ඒකෙන් කියන්නේ නෑ ඒ කාරණාව ਸਰව සම්පූර්ණ වෙනවා කියලා. ඒ කියන්නේ ඒකෙන් සීලය ਸਰව සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ නෑ. චුල්ලවග්ග මහවග්ග ආදී මේ කොටස්වල මහවත් 14කුයි කුඩාවත් 82කුයි කියලා මේ ආභිසමාචාරික සීලය කියලා උසස් සීලයක් හඳුන්වනවා. ආභිසමාචාරික සීලය සම්පූර්ණ කරන ඒ උත්තමයෝම ආදි බ්‍රහ්මචරියක සීලය සම්පූර්ණ කරලයි උතුම් මාර්ගඵලයන් වලට පැමිණලා තියෙන්නේ. වත් පිළිවෙත් තමන් අතින් මගහැරුණොත් පින්වත්නි භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් අද කාලේ පින්වත්නි භාවනා කරන්න පටන් ගත්තට මේ වත් පිළිවෙත් පිළිබඳව ඒ තරම් අවධානයක් බොහෝ දෙනෙක් යොමු කරන්නේ නැහැ. අපි ඒක භාවනා කරන අය තුල දකින්නට ලැබෙන ලොකු දුර්වලතාවයක් කියලා හිතන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා කියන එක, සංඝ රත්නයට උපස්ථාන කරනවා කියන එක, මිදුල් අමදිනවා, ගෙවල් අමදිනවා, මේ ආදී දේවල් කරනවා කියන එක අද කාලේ පින්වත්නි මේ භාවනා කරන අය අතින් බොහොම අඩුවෙන් තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වත් සම්පූර්ණ කිරීම අනිවාර්ය කාරණාවක් හැටියට. දැන් අද කාලේ සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේ උදෙසා උපස්ථාන කරනවා කියන එක හිතන්නේ මේක පහළ මට්ටමේ ක්‍රියාවක්. පින්වත්නි ඒ කාරණාව අපේ නිවනට උපකාරයක් වෙන්නේ නැත්නම් අපේ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි ඒ කාරණාව එහෙනම් අපට මෙහිම දේශනා කරන්නේ නැහැ. බුද්ධෝපස්ථානය කියන කාරණාව මේ ශාසනයට පැමිණෙන ශ්‍රාවකයා තුළ තිබිය යුතු පළවෙනි මංගයේ හැටියට හඳුන්වනවා. නිවැරදි බුද්ධෝපස්ථානය ජීවමාන සංඥාව මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේට කරන උපස්ථානය. අපේ ධර්මයේ හිම නොයෙක් තැන්වල පින්වත්නි සඳහන් කරලා තියෙනවා. දැන් ගතපච්චාගත වඩන භික්ෂුන් වහන්සේ ගතපච්චාගත වත කියලා කියන්නේ ඒක විශේෂ වතක්. සාරාණීය වත, ගතපච්චාගත වත, ඒ වගේ වත් විශේෂයෙන්ම අපේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. ඒ ගතපච්චාගත වත පුරණ භික්ෂුන් වහන්සේ සිහියෙන් ප්‍රඥාවෙන් තමයි පින්වත්නි හැම කාරණාවක්ම සිද්ධ කරන්න ඕන. ඒ කාරණාවේදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පින්වත්නි මේ ගතපච්චාගත වත සම්පූර්ණ කරන භික්ෂුන් වහන්සේගේ ස්වභාවය තමයි උන්වහන්සේ කරන සෑම ක්‍රියාවක්ම සිහියෙන් ප්‍රඥාවෙන් කරනවා කියන එක. ඒ කියන්නේ යම්කිසි කර්මස්ථානයක් භාවනා කමඨහනකින් තමයි හැමදේම කරන්නේ. උදේට ආරම්භ කරන වැඩ කටයුතු දැන් අමදිනවා නම් අමදින මොහොතේදී ඒකට සුදුසු කමඨහනකින් උන්වහන්සේ හැමදේම කටයුතු කරනවා. ඇවිදිනවා නම් ඇවිදින වෙලාවේදී උන්වහන්සේ අර අතුගාන එක අවසන් කරලා ඇවිදින මොහොතේදී උන්වහන්සේ කමඨහනක් අරගෙන ඇවිදිනවා. දැන් ඇවිදලා අපි හිතමු චෛත්‍ය වන්දනා කරන්න යනවා, චෛත්‍ය පිරිසුදු කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සකස් කරලා තිබෙන බුදු පිළිම වහන්සේ නමක් පිරිසුදු කරන්න යනවා. එතනදී විස්තර කරලා තියෙනවා විහාරෙගිට එහෙම නැත්නම් බෝමලුවට ඇතුල් වෙන පඩිපෙළ ළඟදී ඒ ගෙනාපු කමඨහන එතනින් තියලා එතනින් පස්සේදී බුදුරජාණන් වහන්සේගේ කටයුතු කරද්දී බුද්ධානුස්සතිය නම් කමඨහන මූලික කරගෙන එය වඩමින් ඒ කටයුතු සිදු කරන්න කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන කටයුතු වලදී බුද්ධානුස්සතිය මූලික කරගන්න ඕන. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය පිරිසුදු කිරීම, බුදු පිළිම වහන්සේ පිරිසුදු කිරීම, බෝධිය පිරිසුදු කිරීම, ඒවා පින්වත්නි මේ කාරණාවේදී විශේෂයෙන්ම විස්තර කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවේදී පින්වත්නි මේ වත් සම්පූර්ණ කරනවා කියන එක අනිවාර්ය කාරණාවක්. ඒ වත් සම්පූර්ණ කලේ නැති වුණොත් පින්වත්නි ඒ කෙනාට භාවනාව පිහිටන්නේ නැහැ. ඒක
විශේෂ කාරණාවක් හැටියට අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. නමුත් මම මේක තරමක් විස්තර කරේ. අද බොහෝ දෙනෙක් මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා කියන කාරණාවල්, එවැනි කාරණාවල් පිළිබඳව පින්වත්නි වැඩි අවධානයක් යොමු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හිතන්නේ අපි පළගක් බැඳගෙන භාවනා කරන එකම තමයි භාවනාව කියලා කියන්නේ කියලා. නමුත් හැම ක්‍රියාවකටම පින්වත්නි අපට භාවනාව එකතු කරගන්න පුළුවන්. ඇවිදිනකොට, හිඳගන්නකොට, දානේ වළඳනකොට, නිදාගන්නකොට, වැසිකිලි කැසිකිලි යනකොට මේ හැම ස්ථානයකටම පින්වත්නි අපට භාවනාවකින් ඒ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සමාපත්තියට සමවදින්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරලා, දිවා ස්ථානයට වැඩම කරලා, තමන්ගේ අතවැසියන්ට අවවාද අනුශාසනා ලබලා දීලා, උන්වහන්සේලා වැඩම කරයින් පස්සේදී ඒ ස්ථාන පිරිසුදු කරලා, ඒ කියන්නේ 500 භික්ෂුන් වහන්සේලා වැඩම කරපු ස්ථාන සියල්ලක්ම පිරිසුදු කරනවා. ඒ සියල්ලක්ම පිරිසුදු කරලා ඊළඟට භාවනා කරන ස්ථානෙට වැඩම කරලා සම්කඩක් එලලා පාදයන් දෙක දෝවණය කරලා උන්වහන්සේ පාදයන් දෙක පිහදාලා පළගක් බැඳගෙන ඵල සමාපත්තියට සමවදිනවා. මේ වෙලාවේ සමවදිනවා, මේ වෙලාවේ නැගිටිනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ විදිහට අදිෂ්ඨාන කරලා ඵල සමාපත්තියට සමවදින්නේ. යම්සේ තමන් අදිෂ්ඨාන කළා නම් මෙන්න මේ වෙලාවේ තමයි සමවදින්නේ කියලා ඒ හිතපු වෙලාවටම නැගිටින්නත් පුළුවන් වෙනවා. ඒකට කියනවා අදිඨාන සහ වුට්ටාන කියන මේ වසීතාව ප්‍රගුණ කරලා තියෙනකොට තමයි ඒ විදියට සමවදින්නත් පුළුවන්, නැගිටින්නත් පුළුවන්. ඉතින් මේවා විශේෂයෙන්ම ප්‍රගුණ කරලා තිබෙන කාරණාවල්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ විදියට ඵල සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ එයින් නැගිටලා මෙන්න මෙහෙම සිතුවිල්ලක් උපදිනවා. මොකද්ද? පළමුවෙන්ම පිරිනිවන් පාන්නේ බුදුවරුද නැත්නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා ඉස්සර වෙලාම පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේලාද නැත්නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද? උන්වහන්සේගේ මේ විතර්කයත් එක්කම උන්වහන්සේට ඥානය පහළ වෙනවා පළවෙනියටම පිරිනිවන් පාන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියලා. එහෙම දැනගෙන උන්වහන්සේ ඊළඟට ආවර්ජනය කරනවා තමන්ගේ ආයුෂ පිළිබඳව. උන්වහන්සේගේ අභිඥාවට වැටහෙනවා උන්වහන්සේට තව ඉතුරු වෙලා තිබෙන දින 7යි. තව දවස් 7කින් උන්වහන්සේ පිරිනිවන් පානවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊළඟට ආවර්ජනය කරලා බලනවා කොහේදීද මම පිරිනිවන් පාන්නේ කියලා. එහෙම කල්පනා කරද්දී උන්වහන්සේට මතක් වෙනවා රාහුල තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවේ තව්තිසා දිවි ලෝකේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ චද්දන්ති විලේදී. මේ කාරණාවලුත් පින්වත්නි අති විශේෂ කාරණාවක්. රාහුල මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑමත් පින්වත්නි අපේ ධර්මයේ ඊටාම ලස්සනට විස්තර කරලා තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ උන්වහන්සේලාගේ පිරිනිවන් පෑම් දිහා මතක් කරද්දී තමයි තමන් වහන්සේට ආවර්ජනය වෙන්නේ තමන් වහන්සේ පිරිනිවන් පාන්නේ කොහෙද කියලා. එහෙම මතක් කරගෙන යනකොට උන්වහන්සේට එකපාරටම තමන්ගේ මෑණියන්ව සිහිපත් වෙනවා. උන්වහන්සේ තමන්ගේ මව අරමුණු කරලා සිහිය උපදවල මෙන්න මෙහෙම හිතනවා. මගේ මව රහතන් වහන්සේලා 7 අම්මා කෙනෙක්. නමුත් මගේ මව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සහ ධර්මරත්නී සංඝරත්නී කියන මේ තෙරුවන් කෙරෙහි අපැහැදීමීම තමයි වාසය කරන්නේ. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියන්ට මේ ජීවිතයේ මගඵල ලබන්නට පිනක් තියෙනවද කියලා
සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහොතේම ආවර්ජනය කරලා බලනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඥාණයට වැටහෙනවා මගේ මෑණියන්ට මේ ජීවිතේ සෝවාන් ඵලය ලබන්න සෝවාන් මාර්ගය උපදවන්න තරම් උපනිශ්‍රේ සම්පත්තියක් තියෙනවා. ඒ කියන්නේ සසරේ පිනක් තියෙනවා මේ ජීවිතේ සෝවාන් ඵලය ලබන්න. ඊළඟට උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා කාගේ ධර්මදේශනාවක් අහලද මේ ධර්ම අවබෝධය ලබන්නේ. එතකොට උන්වහන්සේට වැටහෙනවා වෙන කාගේවත් ධර්මයක් නෙවෙයි මගේම ධර්මදේශනාවක් අහලා තමයි මගේ මෑණියන් සෝවාන් ඵලය ලබන්නේ. බැරි වෙලාවක්වත් මේ අවස්ථාව මම මග හැරියොත් මගේ මෑණියන්ට සෝවාන් ඵලය ලබන්නට පුළුවන් අවස්ථාව මග හැරියොත් මම නැති කාලෙක වුණත් මිත්‍යා දෘෂ්ටිකයෝ මට චෝදනා කරાવી. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතනවා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල ශාසනික සේවයක් කරපු උත්තමයන් වහන්සේ නම. භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා මහණෙනි මේ සාරිපුත්ත යම් කිසි ප්‍රදේශයක වාසය කරනවා නම් මට ඒ දිහා බලන්නවත් ඕනේ කියලා. ඒ තරම් භාග්‍යවතුන් වහන්සේ පවා අප්‍රමාණ පැහැදීමකට පත් වෙලා හිටපු ශ්‍රාවකයෙක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තරමටම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සේවයක් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය කියලා සූත්‍රයක් දේශනා කරනවා. මේ සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කරනකොට කෝටි ලක්ෂයක් දෙවිවරු පින්වතුනි උතුම් අරහත් ඵලය ලබනවා. එතන විස්තර කරනවා ඉතුරු තුන් මාර්ගයට පත්වෙච්ච දෙවිවරු ගණන් කරන්න බෑ කියලා. අනාගාමි සකදාගාමි සෝවාන් කියන මේ මාර්ගයන් වලට පත්වෙච්ච පිරිස ගැන ගණන් කරන්න බෑ. කෝටි ලක්ෂයක් දෙවිවරු රහත් වෙනවා අනිත් තුන් මාර්ගයට පත්වෙච්ච පිරිස ගැන ගණන් කරලා කියන්නට බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සමචිත්ත පරියාය සූත්‍රයේ පමණක් නෙවෙයි නොයෙක් තැන්වල දේශනා කරපු ධර්ම දේශනාවල් අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ නොයෙක් තැන්වල පවත්වපු දේශනාවල් ශ්‍රවණය කරලා පින්වත් 100,000 ලක්ෂ කෝටි ගණන් පිරිස මාර්ගඵල ලැබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ සඳහන් කළ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ගැන හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ පුණ්‍යවන්ත කය දිහා බලලා පින්වත්නි සුගතියේ ඉපදිච්ච කුල ගණන 80000 කියලා. එතකොට බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බණ අහලා නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ගැන දැනගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ පුණ්‍යවන්ත කය දිහා දැකලා ඒ කෙරෙහි සිත පහදවාගෙනම කුල 80000ක් පින්වත්නි සුගතියට ගිහිලා තියෙනවා. එක කුලයක් ගත්තොත් කොච්චර පිරිසක් ඉන්නවද? කුල 80000 කියලා කියන්නේ කෝටි ගණනක් පින්වතුනි පිරිස සුගතියට ගිහිලා තියෙනවා. මොකද පින්වතුනි මේ ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් ඒ කිනාටත් පින්වත්නි අප්‍රමාණ කුසල් සිත් පහළ වෙනවා. ඒ සිතුවිල්ලත් සුගතියට යන්න තරම් බලවත් සිතුවිල්ලක් බවට පත් වෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ කතාවේදී එතන සඳහන් කරලා තියෙනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පින්වත්නි අවුරුදු 12ක් චද්දන්ත විලේ වාසය කරේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන්ම පැවිද්ද ලැබපු උත්තමයන් වහන්සේ. පළවෙනියටම මාර්ගඵල ලැබපු උත්තමයන් වහන්සේ. ඒ නිසා තමයි කොණ්ඩඤ්ඤ කියන නම තිබිච්ච මේ උතුම් රහතන් වහන්සේට අඤ්ඤා කියන නාමය පටබැන්දි භාග්‍යවතුන් වහන්සේ. මේ ධර්මීය පළවෙනියටම ප්‍රතිවේදය කරපු ශ්‍රාවකයන් වහන්සේ හැටියට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අග්‍රස්ථාන ලබනවා. හැබැයි ගුණය අතරින් ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ තමයි පින්වතුනි ඉහළින් වැඩ ඉන්නේ.
නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ අතිශේම නිහතමානී උත්තමෙන් වහන්සේලා. යම්කිසි තැනක ආසන පිළියෙල කරද්දී පළවෙනි ආසනයේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සැකසෙන්නේ. ඊළඟට ආසන දෙක දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම වෙනුවෙන් සකසනවා. ඊළඟට තමයි පින්වත්නි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ආසනයේ සැකසෙන්නේ. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වඩා ඉස්සරහින් වැඩ ඉන්න නිසා උන්වහන්සේලා දෙනම වැඩ ඉන්නවා කියලා කියන්නේ හරියට මහා අපරාධයක් කරපු තෙරුන් වහන්සේලා දෙනමක් ඇටියට. ඒ තරම් ලැජ්ජාවෙන් තමයි උන්වහන්සේලා දෙන්න කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ඉහළින් ආසනයක වැඩ ඉන්නේ. බලන රහතන් වහන්සේලා කොච්චරනම් නිහතමානීද කියලා. ඒකයි මම සඳහන් කරේ මේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ දැනගන්නකොට අපට අප්‍රමාණමී සංඝානුස්සතිය වඩන්න පුළුවන්. අපි ඉදිරි දවසක කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ කතාවත් මේ විදිහටම සාකච්ඡා කරමු. එයත් ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් උපද්දව ගන්නට පුළුවන් කතාවක්. ඉතින් ඒ නිසාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ නිසා තමන් වහන්සේ නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්න නිසා උන්වහන්සේ තීරණය කළා භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ඉවත් වෙලා වෙනම වාසය කරන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරය ලබාගෙන අවුරුදු 12ක් හිමාලයේ චද්දන්ත විලේ තමයි වාසය කරන්නේ. අවුරුදු 12කට පස්සේදී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා අවසර ලබා ගන්න භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරනවා. ඇයි පින්වත්නි මේ රහතන් වහන්සේලා පිරිනිවන් පාන්න භාග්‍යවතුන් වහන්සේගේ ළඟට අවසර ගන්න ඉන්නේ? උන්වහන්සේලා විශේෂ රහතන් වහන්සේලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ කවදා පිරිනිවන් පානවද කියලා මේ වෙනකොට තීරණය කරලා තිබුණේ නැහැ. හැබැයි මේ රහතන් වහන්සේලා ආවර්ජනය කරලා බලනකොට තමන් වහන්සේලාගේ ආයුෂය දැන් පිරිහිලා. ඒ නිසා උන්වහන්සේලා ආයුෂ පිරිහිලා තියෙන නිසා තව ටික කාලයයි ජීවත් වෙන්න තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේගේ අවසර ලබාගෙන පිරිනිවන් පාන්නේ. ඇයි අවසර ලබා ගන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පින්වත්නි අග්ග ශ්‍රාවකයන් වහන්සේලා සහ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිය යුතුමයි. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතු කාරණාවක්. දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා කියන එක මේ වෙනකොට පින්වත්නි තීරණය කරලා තිබුණේ. ඒ නිසා මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අවසර ලබා ගන්නේ බැරි වෙලාවක්වත් භාග්‍යවතුන් වහන්සේ තීරණය කරලා තිබුණොත් මහණෙනි මම මෙච්චර කාලයක් ජීවත් වෙනවා, මම මෙච්චර ආයුෂයක් ජීවත් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා, ඒ නිසා නුඹලත් ඒ සඳහා ජීවත් විය යුතුමයි කියලා කිව්වොතින් පින්වත්නි අර ශ්‍රාවකයන් වහන්සේලාට ජීවත් වෙන්න සිද්ධ වෙනවා, පිරිනිවන් පාන්න බැරි වෙනවා. දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් උන්වහන්සේලගේ ආයුෂ පිරිහිලා තියෙනවා නම් කොහොමද උන්වහන්සේලා ජීවත් වෙන්නේ කියලා. ඒකට තමයි ධර්මයේ තියෙන්නේ සතර එර්දිපාද වඩපු යම් ශ්‍රාවකයෙකුට පින්වතුනි කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. අපේ භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට අසංඛ්‍යක් වුණත් වැඩ ඉන්න පුළුවන්. අති දීර්ඝ කාලයක්. හැබැයි කිසිම භාග්‍යවතුන් වහන්සේ නමක් එච්චර කාලයක් ජීවත් වෙන්නේ නැහැ. උපරිම ලක්ෂයක් වගේ තමයි අපට දැනට මේ බුද්ධ වංශයේ පිළිබඳව අධ්‍යයනය කරද්දී ආයුෂය විඳලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ නමකට පින්වත්නි අසංඛ්‍යක් වුණත් වැඩ ඉන්න පුළුවන්. උපදින්නේම අසංඛ්‍ය ආයුෂ්ක හිතකින්. නමුත් බුදුරජාණන් වහන්සේලාට එහෙම ජීවත් වෙන්න තණ්හාවක් නැහැ. තමන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ කළ යුතු සියලුම කටයුතු අවසන් කරලා නම් තියෙන්නේ. උන්වහන්සේලාට එහෙම ජීවත් වෙන්න ඕනේ කියන තණ්හාවක් නැහැ. යම් කලෙක ආයුෂය පිරිහිනවද ඒ කාලේ උන්වහන්සේලා පිරිනිවන් පානවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ තවත් දීර්ඝ කාලයක් වැඩ ඉන්න බෑ කියලා. පින්වතුනි අසංඛ්‍යක් වුණත් වැඩ ඉන්න පුළුවන්. බැරි වෙලාවක්වත් අපේ භාග්‍යවතුන් වහන්සේ
එහෙම තීරණය කරලා ඉන්නවද නැද්ද කියන එක ශ්‍රාවකයෝ දන්නේ නෑ. ඒ නිසා ශ්‍රාවකයෝ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබා ගන්නවා. ස්වාමිනී මම පිරිනිවන් පාන්නයි සෝදානම් වන්නේ. මම එක් සඳහන් කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එහෙම පිරිනිවන් පාන්න අවසර ලබා ගන්න එනකොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලගෙන වඳින්නේ ස්වාමීනී මම කොණ්ඩඤ්ඤ සුගතයන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ කියලා. එතන අට කතාවේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ නම දන්නේ නැතුවද මේ නම කිය වඳින්නේ? නෑ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ නම දන්නවා. ඇයි එහෙනම් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට නම කිය වැන්දී? අවුරුදු 12ක් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපේ හිටියේ නෑ. ඒ නිසා අවුරුදු 12කට පස්සේ අවුරුදු 12කට කලින් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නම අහලා තිබුණට උන්වහන්සේ රූපයෙන් දැක්කේ නෑ. බැරි වෙලාවක්වත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වඳින වෙලාවේ අවට ඉන්න භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ කවුද කියලා නොදැනගෙන උන්වහන්සේ වඳිද්දී යම් තෙරුන් වහන්සේ නමකට මෙන්න මෙහෙම සිතුවිල්ලක් ඉපදුනොත් අපි හිතමු කවුද මේ මහල්ලා කියලා. බුදුරජාණන් වහන්සේට වඳින මේ බුදුහාමුදුරුවන්ගේ ළඟ වැටිලා ඉන්න කවුද මේ මහල්ලා කියලා සිතුවිල්ලක් ඉපදුනොත් ඒ සිතුවිල්ල ඉපදින්නේ පෘථග්ජනයන් වහන්සේ නමකට නම් උන්වහන්සේ ඒ සිතුවිල්ල නිසා ඊළඟ භවයේ දුගතියකට යනවා. අවීචිය උපදිනවා. ඒ සිතුවිල්ල ඉපදුනේ සෝවාන් වහන්සේ නමකට නම් ඒ සෝවාන් වහන්සේ පින්වත්නි මේ ජීවිතේ සකදාගාමි වෙන්න බැරි වෙනවා. සකදාගාමි වහන්සේ නමකට නම් ඒ සිතුවිල්ල ඉපදුනේ සකදාගාමින් වහන්සේට අනාගාමි වෙන්න බැරි වෙනවා. අනාගාමින් වහන්සේ නමකට නම් ඒ සිතුවිල්ල ඉපදුනේ ඒ අනාගාමින් වහන්සේට මේ ජීවිතේ රහත් වෙන්න බැරි වෙනවා. බලන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොයිතරම් ගුණ සම්පත්තියක් තියෙන උත්තමයන් වහන්සේ නමක්ද? හැබැයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන වැරදි සිතක් ඉපදුනොත් ඔය වගේ ප්‍රතිඵලයක් උදා වෙනවා නම් ඒ උත්තමයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න සිතුවිල්ලක් ඉපදුනොත් ශ්‍රාවකයෙකුට පින්වත් ඒ ශ්‍රද්ධාවන්ත සිතුවිල්ල නිසාම ඒ උත්තමයන් වහන්සේ මතු භවයේ සුගතියකට යනවලු. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන ශ්‍රද්ධාවන්ත සිතුවිල්ලක් ඉපදුනොත් ඒ උපදින හැම සත්වයක්ම සුගතියට යනවලු. එහෙනම් මොනතරම් ගුණ සම්පත්තියක් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට තියෙන්නේ නැද්ද? හැබැයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. අපේ සම්බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් වඩා ගුණ සම්පත්තියෙන් වැඩි උත්තමයන් වහන්සේලා 4 නමක් ඉන්නවා. ඒ තමයි 4 මහා තෙරවරු. කාශ්‍යප මහරහතන් වහන්සේ, කච්චායන මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, කොට්ටිත මහරහතන් වහන්සේ කියලා මෙන්න මේ 4 මහා තෙරවරු කියලා විශේෂ 4 නමක් ඉන්නවා. ඒ 4 මහා තෙරවරු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට වඩා ගුණ සම්පත්තියෙන් වැඩි. එහෙනම් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටත් වඩා ගුණ සම්පත්තියෙන් වැඩි 4 මහා තෙරවරු. එතකොට 4 මහා තෙරවරු පිළිබඳව යම් කෙනෙක් යම් පැහැදීමක් ඇති වුණොත් ඒ කෙනාට කොයිතරම් කුසලයක් ලැබෙනවද? වැරදි සිතක් ඉපදුනත් ඒත් එහෙමයි. කච්චායන මහරහතන් වහන්සේ පිළිබඳවනේ මේ ජීවිතේම රහත් වෙන තරම් පින් තියෙන සෝරේ සිටුවරට වැරදි සිතක් ඉපදුනේ. සෝරේ සිටුවරයා කච්චායන මහරහතන් වහන්සේගේ මේ රත්තරම් පාටින් බබලන රූපකාය දිහා බලලා හිතනවා අනේ මගේ භාර්යාවටත් මේ වගේ රූපයක් ලැබුණා නම්. එහෙම හිතනකොටම සෝරේ සිටුවරයා පින්වතුනි ස්ත්‍රියක් බවට පත් වෙනවා. හැබැයි සිටුවරයා මේ ජීවිතේ ස්ත්‍රියක් බවට පත් වෙලා කර්මයක් ලැබුණේ මේ ජීවිතේ රහත් වෙන තරම් පිනක් තිබෙච්ච නිසා. නමුත් ඒ වැරදි සිත කුසල් නැති පෘථග්ජනයෙකුට හිතුණා නම් සමහර වෙලාවට ඒ මොහොතේම මහ පොළොව දෙබෑ වෙලා විසිට යන්න පුළුවන් තරම් අකුසල කර්මයක් වෙන්න පුළුවන්. එතකොට 4 මහා තෙරවරු කියලා කියන්නේ ඔය තරම් ගුණ සම්පත්තියකින් යුක්ත නම් අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම කියලා කියන්නේ
කොයි තරම් මහා ගුණයක් තින උත්තමෙන් වහන්සේලා වෙන්නේ නැද්ද? ඒ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව යමෙක් සිත් පැහැදුණු සිතක් උපදව ගත්තොතින් ඒ කෙනාට පින්වත්නි කොයි තරම් මහත්ඵල මහානිසංසයක් ලැබෙන්න පුළුවන්ද? ඒකයි මං සඳහන් කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ගුණ දැකලා උන්වහන්සේගේ රූපකාය දැකලා හිත පහදවගෙන බණහල නෙමෙයි උන්වහන්සේගේ රූපකාය දැකලා උන්වහන්සේගේ ගුණ දැනගෙන ඒ තුලින් හිත පැහැදිලා සුගතියට ගියපු කුල 80000ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම මේ තරම් ශ්‍රාවකයන්ට පිහිට වෙලා තියෙනවා. හැබැයි මේ තරම් ශ්‍රාවකයන්ට පිහිට වෙච්ච මට මගේ අම්මව සෝවාන් තත්ත්වයට පත් කරන්න පුළුවන්කම තියෙද්දිත් එසේපත් නොකළොත් අනාගතේ මිත්‍යා දෘෂ්ටිකව පින්වතුනි ඕන තරම් දොස් කියයි. එහෙම දොස් කියන නිසා ඒ දොස් නිසාත් ඒ අය දුගතියට යාවි. සාරිපුත්ත මහරහතන් වහන්සේට එහෙම හිතෙනවා. දැන් මේ කතාව මේ විදියට නොවනනම් සමහරලාවට අද මේ දේශනාව කරද්දී අපිත් එහෙම කියන්න තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේට තමන්ගේ අම්මව සෝවාන් ඵලයට පත් කරන්න පුළුවන්කම තියෙද්දිත් එසේ නොකලා කියලා කියන්න පුළුවන්. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආන්නේ කාරණාව දන්න නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්‍ය ජනතාවට අනුග්‍රහ කළා වගේම තමන්ගේ මෑණියන්ටත් මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා සම්මාදිට්ඨිකට යොමු කරවන්න උන්වහන්සේ තමන්ගේ මෑණියන්ට ධර්මදේශනාවක් පවත්වන්න ඕනේ කියලා අදහස් කරගත්තා. මොකද අර මිත්‍යා දෘෂ්ටිකියොත් දොස් කියයි කියන බයට. මොකද කොයිතරම් හොඳ වැඩ කළත් මොනතරම් යහපත් දේවල් කළත් පිටුතුනි සුළු අඩුපාඩුවට පවා දොස් කියන පිරිස ඉන්නවනේ. ඒක සාමාන්‍යයෙන් නොඑක් බොහෝ තැන්වල සඳහන් වෙන්න පුළුවන් කාරණාවක්. මොකද දැන් විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටිකයන්ට ඇතිවෙන වැරදි පුළුවන් තරම් වළක්වන්න කටයුතු කරපු ශ්‍රාවකයන් වහන්සේ නම. සාරිපුත්ත මහරහතන් වහන්සේ පුළුවන් තරම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටිකයන්ට බණින්න ඉඩක් නොතිබපු රහතන් වහන්සේ නම. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කවදාවත් භාග්‍යවතුන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. අපේ ධර්මයේ බලන්න කිසිම තැනක සඳහනක් කරලා නැහැ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එකට පිණ්ඩපාතේ වැඩපු අවස්ථාවක්. ඇයි ඒ? පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න අන්තිමටම සියලුම ශ්‍රාවකයන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩලා ඉවරණයෙන් පස්සේදී. ඒකට හේතුව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියෙන් පස්සේදී බොහෝ දුරවල ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ ළඟට ගිහිල්ලා උන්වහන්සේලාට උපස්ථාන කරනවා. උන්වහන්සේලාට උපකාර කරලා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ. බලන්න මේ උත්තමයන් වහන්සේ කොයි තරම් ගුණ සම්පත්තින් වලින් යුක්තයිද? මේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේට පමණක් දෙවෙනි වෙච්ච උත්තමයන් වහන්සේ. නමුත් කවදාවත් පින්වතුනි තමන් වහන්සේ ළඟ අල්පමානයක්වත් තිබුණේ නෑ. අතිශයම නිහතමානී සාරිපුත්තන් වහන්සේ. සියලුම භික්ෂුන් වහන්සේලා වැඩම කරාම ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ ළඟට ගිහලා උන්වහන්සේලාට උපස්ථාන කරනවා. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලාට තමන්ගේ කුටි අතු ගා ගන්න බැරි නම් කුටි අතු ගාලා දෙනවා. වැසිකිලි කැසිකිලි හොද ගන්න බැරි නම් වැසිකිලි කැසිකිලි හොදලා දෙනවා. ජලය ගෙනත් තියා ගන්න බැරි නම් ජලය ගෙනල්ලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඒ සියලුම අඩුපාඩුකම් ටික සම්පූර්ණ කරන්නේ කියලා සඳහන් කරන්නේ. මොකද යම් මිත්‍යා දෘෂ්ටිකෙක් පන්සලට ආපු වෙලාවට ඔය යම් කිසි අඩුපාඩුවක් දැකලා ඒකට දොසක් කියයි කියන බයට තමයි සාරිපුත්තයන් වහන්සේ මේ සෑම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ තරම් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ වචන වලින් ගැලවෙන්න කටයුතු කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේ
මේ වෙලාවේ කල්පනා කරනවා මගේ මෑණියන්ව සෝවාන් ඵලයට පත් නොකර මම පිරිනිවන් පෑවොත් කවදාද දවසක අනාගතේ මිත්‍යා දෘෂ්ටිකය මට දොස් කියයි. ඒ නිසා ඒ අපවාදයෙන් බේරෙන්නත් තමන්ගේ මෑණියන් රහතන් වහන්සේලා 7-9කගේ අම්මා කෙනෙක් වෙලත් සම්මා දිට්ඨිය පිහිටපු නැති නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ තීරණය කළා මගධ දේශයේ නාලක ගමේ තමන් උපන් කාමරේම පිරිනිවන් පාණ්ඩ ඒ අම්මට ධර්මදේශනාව පවත්වලා. එහෙමනම් අපි කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා ලබන සතියේ දේශනාවේදී අපි සාකච්ඡා කරමු සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොමද අම්මා ඉන්න ගමනට වැඩම කරලා මෑණියන්ට සද්ධර්ම දේශනා කරලා පිරිනිවන් පෑවේ කියන කාරණාවල්. එහෙමනම් කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමින් අපි ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. මුළු මහත් ලෝකයා වෙනුවෙන්ම ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් ධර්ම දේශනාව පවත්වන්නට දායකත්වයේගෙන කටයුතු කරන පින්වත් පිරිසට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ යක්කල නුවර පාර නොම්බර් 140 නිවසේ පදිංචි නන්දනී පොන්නප්පෙරුම මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අවුරුදු 29කට පෙර පරලෝ සැපත් පොන්නප්පෙරුම ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා පරලෝකීය වශයෙන් සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි මේ වෙලාවේ සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන ඉන්ද්‍රා පොන්නප්පෙරුම ආදරණීය මෑණියන්ටත් ඒ වගේම දිස්නක සහෝදරයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂේ ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරන ගමම්ම විශේෂයෙන්ම සුපුන් මදුසංක තමන්ගේ ආදරණීය පුතුණුවන්ට උසස් අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගෙන අනාගතයේ ජය ගන්නත් මේ උතුම් ධර්ම දානමින් ලබන සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ආදරණීය මෑණියන්ටත් සහෝදරයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරන ගමන් විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය පුතුණුවන් වන සුපුන් මදුසංග පුතුණුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා උසස් අධ්‍යයන කටයුතු සාර්ථක කරගෙන අනාගතයේ තමන් බලාපොරොත්තු වුණු ඉලක්කයන් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකමත් කරගෙන අනාගත ජීවිතේ ජය ගන්නත් සියලු බාධාවල් වලින් දුරු වී යහපත සියලු බලාපොරොත්තු පැතුමන් ඉටු කරගන්නත් මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් ඇතුළු ඒ නන්දනී පොන්නප්පෙරුම මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටමත් සහෝදර සහෝදරියන්ගේ සහ විජේරත්න පවුලේ සියලු දිනාටමත් නිදුක් භාවයේ නිරෝගී භාවයේ සැලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ වන අපටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිත්නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් රටදැය වෙනුවෙන් කැපවුණු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහ විශේෂයෙන්ම මේ දිනවල දරුණු වසංගතයක් හමුවේ තමන්ගේ දිවි පරදුවට තබා කටයුතු කරන සෞඛ්‍යංශී සියලුම වෛද්‍යවරුන්ටත් හෙදිහෙදියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එමනම් ඒ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා තුනුරුවන්ගේ අනන්ත ගුණ බලය ඔවුන්ගේ ජීවිතයට රැකවරණයක්ම වේවා. නන්දනී පොන්නප්පෙරුම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් හැම දිනාටමත් මේ උතුම් සද්ධර්ම දානමේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ටත් සසර සුවපත් වීම පිණිස
මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ළඟා කරගත්තා වූ සීල කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් net නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මය අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. මියගිය පියාණන්ටත් මිපින් බලෙන් පරලෝකීය වශයෙන් සුවපත් වේවා. සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට උපකාර කරපු මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් ශාසනික කටයුත්ත වෙනුවෙන් උදව්පකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ සීල කුසල් අනුමෝදන් වේවා. සිව්පස දාණයෙන් උපස්ථාන කරන සියලුම දායකයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර ඕ අමර ඕ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස net පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිදුක් නිරෝගී ගුණානුභාව සම්පන්නිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි.